හරි. හරි. අපි මේ කතා කරන්නේ දෝලන හතරක් ගැන. දෝලන හතරක් ගැන පොඩි පාඩමේ ඉතින් හැඳින්වීම කොහොමද දුන්නොත් එහෙම පාඩම පටන් ගන්න කලින් අපි මේක කලින් කතා කරා ආලෝකය කියන පාඩම. ඒතර ආලෝකය කියන පාඩම අපේ සිලබස් එකේ කොහොමද තියෙන්නේ? පළවෙනි පාඩම ඒකක හා මාන. දෙවෙනි පාඩම යාන්ත්‍ර විද්‍යාව. තුන්වෙනි පාඩම මොකද්ද? තුන්වෙනි පාඩම තමයි අපේ දෝලන හා තරංග කියලා කියන්නේ. මේ දෝලන හා තරංග පාඩම කොටස් දෙකයි. මේ දෝලන හා තරංග පාඩම කොටස් දෙකයි. එක කොටසක් තමයි ආලෝකය කියලා කියන්නේ. ආලෝකය. ඊළඟ කොටස තමයි දැන් මේ අපි කතා කරන තරංග කොටස. එතන දෝලන හා තරංග. දෝලන හා තරංග. හරිද? එතන මේ ආලෝකය දෝලන හා තරංග විශ්ව සම්බන්ධයක් නෑ. ඒක වෙන වෙනම 100ක් වෙන වෙනම තියෙන පාඩම් දෙකක්. එතන මේ ආලෝකය දෝලන තරංග ආලෝකය තමයි ආලෝකය බැරි වෙන විදියක් නෑ. ආලෝක කරන්ට් ගියා දුන්නා. හරිද? ආලෝකයෙන් බාස්පවසක් දම් කරේ නෑ. කරන්න තියෙනවා බාස්පවස්. දෝලන හා තරංග කියන වෙනම කොටසක්. මේ දෝලන හා තරංග වලට නිව්ටන් නියම පොඩක් ඕනේ. හරි. නිව්ටන් නියම මතක නැත්නම් චුට්ටක් අමාරු වෙයි. ඒතර අද ක්ලාස් එකේ නම් නිව්ටන් නියම ලොකොට ඕනේ නැහැ. නමුත් ගෙදර ගියාට පස්සේ යාන්ත්‍ර විද්‍යාවෙන් මොනවද බලන්න චුට්ටක්. හරි. එතකොට මේ පාඩමේ මේ දෝලන හා තරංග වැදගත්කම කියන්න. අපේ සිලබස් එකේ පේපර් එක මම පේපර් එක එන පිළිවෙල වල කියලා තියෙනවා. MCQ 50යි, ස්ටැටික් ප්‍රශ්න 4යි, එසේ ප්‍රශ්න 6කුත් කරන්නේ. ඒ 6න් 4ක් කරන්න ඕන. එතකොට අපේ පස්වෙනි රචනා ගාන අනිවාර්යයෙන්ම යාන්ත්‍ර විද්‍යා ගාන කියන අපේ තියෙනවානේ. ස්ටැටික් ප්‍රශ්න 4ක් තියෙනවානේ. 1 2 3 4. ඊට පස්සේ රචනා ප්‍රශ්න තියෙනවා 5 6 7 8 9 10 කියන රචනා ප්‍රශ්න ටික තියෙනවා. මෙන්න මේ ස්ට්‍රක්චර් ප්‍රශ්නයි රචනා ප්‍රශ්න වලුයි අපේ තියෙන වැදගත්කම මොකක්ද දන්නවද? මෙන්න මේ ස්ට්‍රක්චර් ප්‍රශ්නේ මෙන්න මේ තුනට හෝ දෙකට තුන්වෙනි ප්‍රශ්නෙට හෝ දෙවෙනි ප්‍රශ්නෙට මම ගන්න තුන්වෙනි ප්‍රශ්නේ කියලා මෙතෙන්ට මෙතනින් මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නෙට අනිවාර්යෙන් මෙන්න මේ පාඩමේ. ඒතර ආ දන්නවා මේ හතරට අපි ලකුණු කීයක් හම්බ වෙනවද? මේ දෙන ස්ට්‍රක්චර් ප්‍රශ්න වලට අපි ලකුණු 10ක් හම්බ වෙනවා. ඒක දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ මේකට 100 ලකුණු 5ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්නෙට අපි ලකුණු 7.5ක් හම්බ වෙනවා. හරිද? එතකොට මේ දින ස්ට්‍රක්චර් පේපර් එක, මේ දින රචනා පේපර් එක. එතකොට මේ ස්ට්‍රක්චර් පේපර් එකට ආලෝකයෙන් ආවොත් එහෙම ඒ දෝලන තරංගයේ සමස්ත පාඩමනේ. ඒකට ආලෝකයෙන් මෙතනට ආවොත් එහෙම අනිවාර්යයෙන්ම දෝලන තරංග වලට මෙතනට එන්නේ. මේකට දෝලන තරංග. බැරි වෙලාවත් මෙතනට ආලෝකයෙන් ආවොත් එහෙම අනිවාර්යෙන් මේක දෝලන තරංග. ඔන්න ඔය විදිහට මාරු වෙන්නේ. හැම අවුරුද්දම මෙතනට ආලෝකය, මෙතනට දෝලන තරංග, මෙතනට දෝලන තරංගවත්, මෙතනට ආලෝකය. හැම අවුරුද්දම එක ගණක් එනවම තමයි. ඒතර බලන්න මේ තුන්වෙනි පාඩම අපි අල්ලගත්තොත් එහෙම හරිද? මෙතෙන් 7.5යි, මෙතනින් 5යි. එකෙන් 12.5යි. සමස්තය 12.5යි. ආලෝකයෙන් MCQ 4යි, දෝලන තරංග MCQ 4ක් විතර එනවා. 4යි 8යි. මෙතන දැම්මට පස්සේ ලකුණු 20 ආසන වශයෙන් ලකුණු 20ක්. ඒ කියන්නේ සමස්ත පේපර් එකෙන් අපේ සමස්ත A-level පේපර් එකෙන් හතරෙන් එකක් මෙන්න මේ පාඩමට අයිති. ඉතුරු හතරෙන් එක මෙන්න මේ පාඩමට අයිති. දෙවෙනි පාඩම යාන්ත්‍ර විද්‍යාවට. අතන මේ පාඩම් දෙක අපි අල්ලගත්තා කියලා කියන්නේ මුළු A level සිලබස් එකෙන් භාගයකට වඩා අපි අල්ලන ඉවරයි. අතන මේ පාඩම් තුනම අල්ලගත්තොත් තමයි භාගයකට නෙන්නේ. හරි මේ පාඩම් තුනම අල්ලගත්තොත් භාගයකට යනවා. එක දෙක පාඩම් තුන අල්ලගත්තා කියලා කියන්නේ සම්පූර්ණ A level සිලබස් එකෙන් ලකුණු 100. මොකද A level සිලබස් එකේ නෙමෙයි පේපර් එකේ ලකුණු 100. හරි පේපර් එකේ ලකුණු 100ක් ගන්න බෑ. උපරිම ලකුණු 100 SEN ලකුණු 50කට කිට්ටු ප්‍රමාණයක් අපිට ස්කෝර් කරන්න පුළුවන්. මෙතනින් පස්සේ තියෙන තාපය
තාපයත් මේ වගේම තමයි. තාපයට ලකුණු 15ක් විතර ගන්න පුළුවන්. ඒකත් එක්කවා මේ මුල් පාඩම් හතර අල්ලගත්තා කියලා කියන්නේ B එක මේ මුල් පාඩම් හතරෙන් විතරක් අපිට B එක ගන්න පුළුවන්. හරි. අනිත් පාඩම් ඕනෙත් නෑ. හරි පාඩම් වල. ලියන මාතෘකාව දෝලන හා තරංග. දෝලන හා තරංග. දෝලන හා තරංග. හරි. පාඩම් පටන් ගන්න කලින් පොඩි අනුමාත්‍රිකා ටිකක් තියෙනවා. අනුමාත්‍රිකාවේ කියලා ඉන්න පාඩම අවසානයේ බලන්න. මේ අනුමාත්‍රිකාවේ කෙරලාද කියලා. තමන් දැනගන්න ඕන තමන් පාඩමක් කරන්න කලින් මේ පාඩමට අදාළ දේවල් මොනවද කියලා. නැත්තම් ඔයා යනස උගන්න දේ අහන් කවුද වගේ අහන් ඉල්ලන්න ගෙදර ඇවිල්ලා බැලුවට නෑ. ඔයා දැනගන්න ඕන මේ පාඩමේ අන්තර්ගත දේවල් මොනවද මෙස උගන්වුවත් මේ ටික අපිට උගන්වන්න නැද්ද කියලා දැනගන්න ඕන. මේ පාඩමට අදාළ අනුමාත්‍රිකාවට මම කියන්නම්. පළවෙනි එක සරල අනුවර්තී චරිතය. පළවෙනි අනුමාත්‍රිකාව සරල අනුවර්තී චරිතය අංක 1. ඊට අපි මුලින්ම කරනවා සරල අනුවර්තී චරිතය කරනවා. अंक 2 तरंगवල ලක්ෂණ अंक 2 तरंगवල ලක්ෂණ अंक 3 ඇදිතන්තු තුල ස්ථාවර තරංග अंक 3 ඇදිතන්තු තුල ස්ථාවර තරංග अंक 4 දඬු තුල ස්ථාවර තරංග හා කම්පන දඬු තුල ස්ථාවර තරංග හා කම්පන පළවෙනි එක සරල අනුවර්තී චලිතය දෙවෙනි එක තරංගවල ලක්ෂණ තුන්වෙනි එක ඇදිතන්තු තුල ස්ථාවර තරංග හතරවෙනි එක දඬු තුල ස්ථාවර තරංග හා කම්පන පස්වෙනි එක නල තුල ස්ථාවර තරංග හයවෙනි එක ඩොප්ලර් ආචරණය ධ්වනි තරංගවල ලක්ෂණ ඔන්න ඔය අනුමාත්‍රිකා ටික 1 2 3 4 5 6 7 ඔන්න ඔය අනුමාත්‍රිකා 7 ඔය අනුමාත්‍රිකා 7 චුටි චුටි අනුමාත්‍රිකා ටිකක් තියෙනවා ඇතුලේ ඒ ටික වෙනම දේවල් හරිද ටිකක් ලොකු පාඩමක් ටිකක් ආලෝකයේ තරම්ම ලොකු පාඩමක් ඉතින් මතකද අපි ආලෝකයක් කරා ගොඩක් කඩක් කරන්නේ ඒ වගේ මේකත් මාස දෙකකට කිට්ටු ප්‍රමාණයක් අපිට කරන්න වෙයි එතකොට මුලින්ම අපි යනවා සරල අනුවර්තී චලිතය කියන කොටසට යන මාතෘකාව සරල අනුවර්තීය චලිතය යන මාතෘකාව සරල අනුවර්තීය චලිතය ලියන තරුවක් දාලා ආවර්තීය චලිතයේ යෙදෙන තරුවක් දාලා යන ආවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක් යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගනිමින් දෙපසට චලිත වේ නම්
දෙපසට චලිත වේ නම් එය අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වන අතර දෙපසට චලිත වේ නම් එය අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වන අතර අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වයි. අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වයි. කිසියම් අනුවර්තීය චලිතයක් කිසියම් අනුවර්තීය චලිතයක් සඳහා කිසියම් අනුවර්තීය චලිතයක් සඳහා අනිවාර්යයෙන්ම කිසියම් අනුවර්තීය චලිතයක් සඳහා අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දෙසට යොමු වූ අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දෙසට යොමු වූ බලයක් පැවතිය යුතුය. කේන්ද්‍රය දෙසට යොමු වූ බලයක් පැවතිය යුතුය. කේන්ද්‍රය දෙසට යොමු වූ බලයක් පැවතිය යුතුය. හිතන්න. යම් වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මෙන්න මේ විදිහට ගමන් කරනවා. මෙන්න මේ විදිහට ගමන් කරනවා. ගමන් කරනවා කියන්නේ මේ ඉස්සරහට යනවා කියන අදහස නෙමෙයි මෙතන කතා කරන්නේ මම. ගමන් කරනවා කියලා කියන්නේ මෙහෙම පැද්දෙනවා කියන අදහසෙන් හිතන්න. කවුරු හරි එක්කෙනෙක් මෙහෙම යනවා කියලා හිතන්න. මම මේ කතා කරන්නේ අනුවර්තීය චරිතයක් කියලා කතා කරන්නේ මෙන්න මේක. මේ පෑනකට බලන්න. මෙහෙම. නැත්නම් මෙහෙම පැද්දලා ඉස්සරහට යනවා නෙමෙයි. එක තැන පැද්දෙනවා මේ වගේ. හරි. මේ ෆෝන් එක ගත්තොත් එහෙම මේ ෆෝන් එක මෙතන පැද්දෙනවට තමයි චලිතය අනුවර්තී චලිතයක් කියලා කියන්නේ. මෙයා යම් ලක්ෂයකට වටා දෙපැත්තට මේ වගේ පැද්දෙනවා. එතකොට යම් වස්තුවක් මෙන්න මේ විදිහට ගමන් කරනවා නම් මෙහෙට ගිහිල්ලා යම් දුරක් මෙහෙට ගිහිල්ලා ඇරිලා ආයෙත් මෙහෙට ඇවිල්ලා ආයෙත් මෙහෙට ගිහිල්ලා මෙන්න මේ වගේ අනුවර්ත මෙහෙම චලිතයක් පෙන්වනවා නම් අපි වල කියන සරල අනුවර්තී චලිතයක් කියලා. හිතන්න වස්තුව මෙන්න දින අංශුව මේ අංශුව මෙහෙට ගමන් කරනවා. ගමන් කරලා නවතිනවා. නැවතිලා ආයෙත් හැරිලා මේ දිශාවට මෙනවා. ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙයාව පහු කරලා මේ දිශාවට ගිහිල්ලා ආයෙත් නැවතිලා ආයෙත් හැරිලා මෙන්න මෙහෙම දිගටම මෙයා මෙහෙම යනවා නම් අපි අර කියනවා මොකක් කියලාද? අනුවර්තීය චලිතයක් කියලා. අනුවර්තීය චලිතය මම තාම සරල අනුවර්තීය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන අනුවර්තීය කියන වචනේ. හරිද? සරල කියන වචනේ මම තාම ආවේ නැහැ. එහෙනම් යම් වස්තුවක් යම් කේන්ද්‍රයක් වටා දෙපසට මෙහෙම ගමන් කරනවා නම් අපි යාට කියනවා අනුවර්තීය චලිතයක් කියලා. හරි. අපි යාට කියනවා අනුවර්තීය චලිතයක් කියලා. මෙන්න මේ යම් ලක්ෂයක් කේන්ද්‍ර කරන යම් තැනක් වටා මෙයාට අපි කියනවා දෝලන කේන්ද්‍රය කියලා. දෝලන කේන්ද්‍රය. මෙයාට අපි කියනවා දෝලන කේන්ද්‍රය මෙන්න මේ අක්ෂරය.
දැන් ඔබට හිතවන්න දැන් වස්තුවක් මෙහෙට ගිහිල්ලා ඕන තරම් දැකලා තියෙන්නේ අර ඔල්ලෝසුන පැද්දෙන බට්ටෝ ඉන්නේ නැත්තම් සමුණක් තියෙන්නේ අර දුනු තියෙන මෙහා පැද්දි තියෙන නැත්තම් මෙයාවත් එක විදිහක ඔය චරිතයක් දැන් ඔය වගේ චරිතයක් අංශුවක් දැන් මෙහෙට ගිහිල්ලා මෙහෙට එන්න නම් අනිවාර්යෙන් බලයක් තියෙන්න බෑ ඒ කියන්නේ මෙහෙම අනුවර්තී චරිතයක් එදෙන්න නම් තම සරල දෙයක් කියන්නේ හොඳේ අංශුවක් පැද්දි ඉන්නනම් මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙයාට අනිවාර්යෙන් මෙහෙට ගිහිල්ලා මෙහෙට එන්නේ නැහැ ආයෙත් මෙහෙට ගිහිල්ලා මෙහෙට එන්නේ නැහැ මෙහෙට ගිහිල්ලා මෙහෙට එන්න බෑ ඔන්න ඔය විදිහට යනවා නම් මෙයාට බලයක් ඕනි වෙනවා හරි ඒ කියන්නේ මෙයා මෙහෙට යනකොට ආයෙත් මෙහෙට ඇදලා ගන්න පුළුවන් විදිහට බලයක් ඕන මෙයා මෙහෙට යනකොට ආයෙත් මෙහෙට ඇදලා ගන්න පුළුවන් විදිහට බලයක් ඕන එහෙනම් බලන්න ටිකක් මෙයා මෙහෙට යනකොට මෙයා මත මේ පැත්තට බලයක් ඇති වෙන්න ඕන. හරි. මෙයා මෙහෙට එනකොට මෙහෙටම තමයි බලය ඇති වෙන්නේ. මෙයා මෙහෙට යනකොට මේ කේන්ද්‍රය පැත්තට දෝලන කේන්ද්‍රය පැත්තට තියෙනවා. මෙන්න මේක බලය ඇති වෙනවා. මම ලකුණු කරනම් F කියලා. මෙන්න මේ බලයට අපි කියනවා ප්‍රතිපාදන බලය කියලා. මොන බලයද? ප්‍රතිපාදන බලය. ප්‍රතිපාදන බලය. ඒ කියන්නේ යම් වංශුව මෙහෙම කරගෙන ඉන්නවනම් එයා මෙහෙට ගිහිලා මෙතෙන්ට එනකොට අනිවාර්යෙන් මෙතන බලයක් ක්‍රියාත්මක කරන්න නැත්නම් එන්නේ නැහැ නේ මෙතන තමයි. එහෙම එන බලයට අපි කියනවා විශේෂ නම ප්‍රතිපාදන බලය. මෙයාට කියන්නේ මේ බල සමානයි. හරි මෙන්න මේකට තමයි අපි කියන්නේ සරල අනුවර්තීය චලිතය. අනුවර්තීය චලිතය කියලා කියන්නේ යම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන මේ වස්තුවක් දෙපසට චලිත වෙනවා නම් එයාට කියනවා අනුවර්තීය චලිතයක් කියලා. මේ චුට්ටක් නේද ලස්සන. මෙයාට කියනවා අනුවර්තීය චලිතයක් කියලා. එතකොට අනුවර්තීය චලිතයක් කියලා කියන්නේ තම සම්දයක් වස්තුවක් දෙපැත්තට පැද්දෙන. දැන් අපි බලමු මොකද්ද මේ සරල අනුවර්තීය චලිතයක් කියලා කියන්නේ. දැන් මේකට මම කියනවා සරල අනුවර්තය කියලා. මම කියන්නේ ඉස්සර කියන අනුවර්තීය චලිතයක් කියලා. මේක අටපාඩම් කරගන්න ඕනේ. අනුවර්තීය චලිතයක් කියලා කියන්නේ මෙයා පැද්දෙනවා එච්චරයි. සරල අනුවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද? ලියන්න යටින්. අනුවර්තීය චලිතය දෙන වස්තුවක්. මේකට ලියන්න. අනුවර්තීය චලිතය දෙන වස්තුවක්. අනුවර්තීය චලිතය දෙන වස්තුවක්. අනුවර්තීය චලිතය දෙන වස්තුවක්. මත බලපාන බලය. 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 ආවර්තීය නම් ආවර්තීය මත බලපාන බලය ආවර්තීය නම් බලපාන බලය ආවර්තීය නම් හා එම බලය විස්ථාපනයට සමානුපාතික නම් බලය විස්ථාපනයට සමානුපාතික නම් එම බලය විස්ථාපනයට සමානුපාතික නම් එය ආවර්තීය බලයක් ලෙස හඳුන්වයි. එය ආවර්තීය බලයක් ලෙස හඳුන්වයි.
එය ආවර්තීය බලයක් ලෙස හඳුන්වනවා. හරි. ඊට බලන්න මොකක්ද මේ ආවර්තීය බලයක් කියලා කියන්නේ? හරි හිතන්න කම්පියුටර් පරිගණක ක්‍රීඩාවක්. කම්පියුටර් ගේම් එකක්. ඔයාලා දන්නවා ඕනිම ගේම් එකක ගේම් එක පටන් ගන්නකොට එච්චර ලේසියි. අමාරුවක් නෑ ලේසි. මොකද එයා ටියුටෝරියල් එකක් දෙනවා අපිට කොහොමද වැඩ කරන්න ඕන කියලා. එයා නිකන් අපිව පළවෙනි මැච් එකේ ගේම දිනවල වගේ දෙනවා. ගේම් මොනම ගේම් එකක. හරිද? නමුත් අපි ප්ලේ කරන්න ගේම් එකට එන්න අමාරු වෙනවා. හරිද? ඒ කියන්නේ ආවර්තීය බලයක් කියනත් ඒ වගේ දෙයක්. මේ බලය විස්ථාපනයත් එක්ක ආවර්තීය. ඒ කියන්නේ විස්ථාපනය වැඩි වෙන්න මේ බලය වැඩි වෙනවා. මෙහෙට යන්න මේ බලය වැඩි වෙනවා. මෙහෙට එන්න මේ බලය අඩු වෙන්න ඕන. මෙතනදී බිඳුවයි මෙතනදී උපරිමයක් වෙන විදිහට බලය වෙනස් වෙන්න ඕන. හරි ගේම් එක පටන් ගන්න මෙතනදී ගේම් එක ඉවර වෙන්නේ මෙතනදී. මෙතේ නම් අවසාන මිෂන් එක තමයි අමාරු මිෂන් එක අපේ. පටන් ගත්ත තැන ලේසි අවසානයේ තාමත් අමාරුයි. එහෙනම් පටන් ගත්ත ඉඳන් අවසානයේ දක්වා තියෙන දුර අනුව ගේම් එක එන්න නඩු අමාරු වෙනවා. ඒ වගේම තමයි පටන් ගත්ත ඉඳන් අවසාන තැන තමයි මෙතන මේ එකක පෑල්ලක් ඊට සමාන කැලල තමයි මෙයත් ඊට සමාන කැලල තමයි මෙයත්. ඒක කැලලස් වලට පස්සේ මෙතනදී තමයි අඩුම බලයක් තියෙන්නේ. මෙයා බලයක් නැහැ. මොකද පළවෙනි මිෂන් එක අපිට ඕනම ගේම් එකක පළවෙනි මිෂන් එක අපිට නිකම්ම දිනවල දෙනවා. අවසාන මිෂන් එක 10 පාරක් විතර ගහුවොත් තමයි දිනන්න ඕනේ. එතකොට මේ බලය මෙන්න මේ බලය අපි ගමන් කරන දුරත් එක්ක අපි ගේම් එකේ යන දුරත් එක්ක වෙනස් වෙනවා වැඩි වෙනවා. ඔන්න ඕක තමයි ආවර්තීය බලයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ දුරත් එක්ක ආවර්තීය බලයක් හැම වෙලාවෙම කේන්ද්‍රය පැත්තට එන්නත් ඕන. يعني දුරත් එක්ක බලය වැඩි වෙන්නත් ඕන. ඒකට තමයි ආවර්තීය බලයක්. ඒ වගේම සෑම විටම කේන්ද්‍ර දිශාවට යොමු වෙලා තියෙනවා නම් ඔන්න ඔයගේ චලිතයකට අපි කියනවා සරල අනුවර්තීය චලිතයක් කියලා. බලන්න ආවර්තීය බලයක් ලෙස හඳුන්වන්නට ලිව්වා. ඡේදය කරු ඡේදය කියන්නේ එවැනි වස්තු සිදු කරන චලිතය 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 සරල අනුවර්තීය චලිතයක් ලෙස ගනු ලබයි. සරල අනුවර්තීය චලිතයක් ලෙස ගනු ලබයි. එවැනි වස්තු සිදු කරන චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස ගනු ලබයි. අපිට උදාහරණයක් බලමු. මොන වගේ දැන් සරල අනුවර්තීය එන්න පුළුවන් කියලා. තරවත් දාන්න යන්න. තරවත් දාන්න යන්න. දුන්නකට ගැටගසු ස්කන්ධ. දැන් දුන්නක් කියලා හිතන්න එපා අර රොබින් හුඩ් එකේ මොනවද ඇදලා දුන්නු කියලා. ඒවල් කියන්නේ අපේ A level syllabus වල දුන්නක් කියන්නේ ඒක නෙමෙයි. අපේ A level syllabus වල දුන්නක් කියලා කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තමයි දුන්නක් කියන්නේ. එතන ඊට පස්සේ ඒත් මේ ලඟුණා. A level වල දින දුන්නක් කියලා කියන්නේ මෙන්න මේක. ලියන්න. අදාළ වස්තු සිදු කරන චලිතය දුන්නකට ගැටගසු ස්කන්ධයක්. දුන්නකට ගැටගසු ස්කන්ධයක්. ඇද ඇතහැරිය විට ඇද ඇතහැරිය විට එම වස්තුව සිදු කරන චලිතය
ඇද ඇතහැරිය විට එම වස්තුව සිදු කරන චලිතය එම වස්තුව සිදු කරන චලිතය එම වස්තුව සිදු කරන චලිතය සරල අනුවර්තී චලිතයට ඉතාමත් හොඳ උදාහරණයකි. සරල අනුවර්තී චලිතයට ඉතාමත් හොඳ උදාහරණයකි. සරල අනුවර්තී චලිතයකට ඉතාමත් හොඳ උදාහරණයකි. සරල අනුවර්තී චලිතයකට ඉතාමත් හොඳ උදාහරණයකි. බලාගෙන පොඩ්ඩක් මෙතන ඉඳන් මම මෙයාව අදිනවා මෙහෙට. මෙහෙට ඇදලා අතාරින්න. ඒතකොට මොකද මෙයා එකපාරට මෙහෙට ගිහිල්ලා මෙහෙන් තද වෙලා ආයෙත් මෙහෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා මෙහෙම කියලා මෙයා පැද්දෙනවා. ඔන්නෝක තමයි සරල අනුවර්තී චලිතයක් කියලා කියන්නේ. මම කියන්න මම මෙයාව අදිනවා. මම මෙයාව අදිනවා මෙන්න මේ දිශාවට x දුරක්. මම මෙයාව අදිනවා මේ දිශාවට simple x දුරක් අදිනවා කියලා තමකෝ. simple x දුරක් අදිනවා. මෙහෙට x දුරක් ඇදහැරියට පස්සේ අනිවාර්යෙන්ම මෙයා තෙරපිලා ගිහිල්ලා ගාන්ටමයි මේ පැත්තට x දුරක් තෙරපිලා තමයි නවතින්නේ. ඔන්නෝක තමයි සරල අනුවර්තී චලිතයේ විශේෂත්වය. මෙහෙට අදින දුරට සමානතරව මෙහෙටත් යනවා මෙයා. හරි. පොඩි සමීකරණ ඔප්පු කරලා තියෙනවා මේක ගැන ලොකුවට වද වෙන්න එපා. අර දෙකපාරට තේරුම් ගන්න අමාරු වෙයි. නමුත් හොඳට බලා ගන්න මොකක්ද මේ කරන්නේ කියලා. දැන් ඔයාලට තේරෙන්න ඕන මෙයා මෙහෙට ඇදලා ගන්නකොට එකපාරට මෙහෙට එන්න නම් අනිවාර්යෙන් මෙහෙට බලය මේ බලයකින් නම් කරන ප්‍රතිපාදන බලය. ඒ බලය මෙයා සරල අනුවර්තී චලිතයක්. එහෙනම් මේ බලය අනුවර්තීය බලය. කියන්නේ දුරත් එක වෙනස් වෙනවා. මම තව ඇද්දොත් තවත් බලය වෙනවා. ඇත්තනේ. ඔයාට මේ වස්තුව තවත් හයි දුරක් ඇද්දොත් මට අදින්න අමාරු නේද? අමාරුයි. ඒක මම කියන්නේ. මම මේ චුට්ට දුරක් අදින්න ලේසි. තවත් අදින්න තවත් කියලා මම තවත් අදින්න තවත් තමයි. මොකද තමයි කියන්නේ. ඒකත් බලන්න මම මේක ඇදලා ඇත්තේ ගාව මොකද එන්නේ මෙයා මෙහෙට යන්න පටන් ගන්නවා. යන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒ පැත්තට බලයක් තියෙනවා. මෙයා තොරණ ඉතාමත් ලොකු තොරණයක තමයි මෙහෙට යන්න පටන් ගන්නවා. මේ පැත්තට සමානයි මේ දානවා. මෙන්න මේ දිශාවට.
F සමානයි ma කියන නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපි හදාගත්ත සමීකරණය දානවා. එතකොට මොකද වෙන්නේ? මම ඕගොල්ලොත් එක දුන්නු කතා කරා. දුන්න ගබඩාවල ශක්තිය kx කියලා කිව්ව මතකද? දුන්නු නියතයේ වාරයක් ඇදිච්ච දිග. මේ දුන්නේ ගබඩාවල ශක්තිය මතක නැත්තම් පොඩ්ඩක් කියන්න. මම හිතන්නේ මම කරා ඕගොල්ලන්ට. හරි. මතක නැත්තම් මට කියන්න පොඩ්ඩක්. මම කරේ නැත්නම් මම හිතන් කරා. සේරම මම ෂුවර් කරා. කරේ නැත්තම් මට ටිකක් කියන්න අනිවාර්යෙන් කරන්න නැති. දුන්න ගබඩාවල ශක්තිය. හරි. ඒ ශක්තිය ලියන්න පුළුවන් kx කියලා. ඒ කියන්නේ මෙහෙම මේ වගේ x දුරක් ඇදිච්ච දුන්න ගබඩාවල ශක්තිය kx k කියලා කියන්නේ මේ දුන්නට අදාළ නියතයක්. ඒතර මේ දුන්නේ x දුරක් ඇද්දා නම් kx, y දුරක් ඇද්දා නම් ky. එහෙනම් මේක මේ x දුරක් ඇද්ද නිසා මෙතෙන් ඇති වෙන බලය ky බලයක් ඇති වෙනවා. k කියලා කියන්නේ දුරු නියතය. හරිද? සමානයි m a. හරිද? අපි මෙතන අපිට ඍණ ලකුණක් දාන්න ඍණ ලකුණ කියලා කලබල වෙන්න එපා. මෙතන ඍණ ලකුණක් දාන්න මේ ඍණ ලකුණ වල කලබල වෙන්න එපා. ඒක ඉස්සරහට යනකොට තේරෙයි. මම දැන් මේ හේතුව කියන්නේ නැහැ මේ සල්ලාවට පුරච්චත්තේ හැම එකකටම අපිට මේ ඍණ ලකුණක් දානවා මෙතන. දැන් මම කියන්නේ නැහැ හේතුව. පාත්තා මේක උපරිමක આવද්ද මෙන්න ඍණ ලකුණක් දාන්න පුරුදු වෙන්න. එතකොට මම මෙතන A උක්ත කරොත් එහෙම A උක්ත කරොත් එහෙම මට එනව නේද? මේ m මෙහෙට යන්න එපා. එහෙනම් ඍණ k බෙදීම සිම්පල් m වාරයක් x කියලා එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එනවා. හරි. ඔන්න ඔය දේ එනවා. එහෙනම් ඔයාට පේනවද k කියන්නේ මේ දුන්නේ නියතේ මේක අනවශ්‍ය දෙයක් දැම්ම කරන්න ඕනේ නැහැ. නමුත් පොඩ්ඩක් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඇහැට කුරු කරගෙන මම මෙතන ඉස්සර මේක මෙතන බැරුණාට ප්‍රශ්නයක් නැහැ. හොඳ k කියලා කියන්නේ දුන්නේ දුරු නියතය. ඒක නියතයක්. මේ දුන්නේ නම් මේ දුරු නියතේ නියතක්. m කියන්නේ කවුද? මෙන්න මේ ස්කන්ධයට. ඒ ස්කන්ධයක් නියතයක්. එහෙනම් මේ k බෙදීම m කියන්නේ දෙන්නම නියත. එහෙනම් ඔයා දන්නවා යම් පද දෙකක් අතර නියතයක් දානවා කියලා කියන අදහස මොකද්ද? මෙයාට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ A අනුලෝමව සමානුපාතිකයි x. මේ මොකක්ද ආවේ? දුරට ත්වරණය අනුලෝමව සමානුපාතිකයි කියලා. හරි. මම මෙතන මේ දාපු නියතය මම ගන්න ඔමේගා වර්ග කියලා. සමානයි km කියලා. බය වෙන්න එපා මේවට. එහෙනම් මම ලියනවා මෙහෙම ලියන්නම් මේක. A සමානයි ඍණ මෙයාට මෙයා ඔමේගා වර්ග කියලා ගත්තනේ. ඍණ ඔමේගා වර්ග x කියලා ලියන්න පුළුවන්. මේක හොඳම දලියද. මේක ගැන වැඩි බය වෙන්න එපා. තේරුම් නැත්තම් කලබල වෙන්නත් එපා. ඉතින් සරේ මේක ඇඳලා මේ ලියගන්න. හරි. ඉතින් පස්සේ ලියන්න. තවත් දාලා යන්න. සරල අනුවර්තයේ චලිතයේ යෙදෙන අංශුවක්. සරල අනුවර්තයේ චලිතයේ යෙදෙන අංශුවක්. සරල අනුවර්තයේ චලිතයේ යෙදෙන අංශුවක්. සිදු කරන එක් චලිත රටාවක්. 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 දෝලනයක් ලෙස සිදු කරන එක් චලිත රටාවක්. දෝලනයක් ලෙස
දෝලනයක් ලෙස එයට ගත වන කාලය දෝලන කාලය ලෙස එයට ගත වන කාලය දෝලන කාලය ලෙස තප්පරය තුළ සිදු කරන දෝලන කාලය නෙමෙයි. එයට ගත කරන කාලය දෝලන කාලය. එතන වරහණක් දාන්නේ කැපිටල් T එක ලියන්න. මම මෙහෙම ලියුවේ. සරල අනුවර්තයේ දෙන අංශුවක් සිදු කරන එක් චලිත රටාවක් දෝලනයක් ලෙස එයට ගත වන කාලය දෝලන කාලය. එතන වරහණක් දාලා කැපිටල් T කියලා ලියන්න. වරහණ වහල ලෙසත් තප්පරයක් තුළ සිදු කරන දෝලන සංඛ්‍යාව තප්පරයක් තුළ සිදු කරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස තප්පරයක් තුළ සිදු කරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස වරහණ තුළ සිම්පල් වරහණ තුළ සිම්පල් සංඛ්‍යාතය ලෙසත් අංශුව එක් දිශාවට ගමන් කරන උපරිම දුර විස්තරය ලෙසත් හඳුන්වනු ලබයි. උපරිම දුර විස්තරය ලෙසත් හඳුන්වනු ලබයි. හරි. කොහොමද කලින් ඔතන highlight කරගන්න. දෝලනයක් කියන වචනේ. පළවෙනි වාක්‍යය තියෙනවා දෝලනය. දෝලනයක් කියන්නේ මොකද්ද? දෝලනයක් කියලා කියන්නේ මෙයා මෙතනින් පටන් අරගෙන මෙතනට ගිහිල්ලා ආයෙත් මෙතනට ඇවිල්ලා මෙතනට ගිහිල්ලා මෙතනට එනකට තමයි දෝලනයක් කියලා කියන්නේ. කියන්නේ මෙහෙට ගිහිල්ලා මෙතනට එනකොට තමයි ඒක දෝලනයක් කියලා කියන්නේ. එන්නේ මේ දෝලනය කියන වචනේ highlight කරගන්න. ඊට පස්සේ දෝලනයෙන් පස්සට හම්බ වෙනවා දෝලන කාලය. ඒ කියන්නේ මේ අංශුව මෙතනට ගිහිල්ලා මෙතනට ඇවිල්ලා මෙහෙට ගිහිල්ලා ආයෙත් මෙතනට එන්න ගත වන කාලයට අපි කියනවා දෝලන කාලය කියලා. මෙහෙට ගිහිල්ලා මෙතනට එන්න ගත වන කාලයට අපි කියනවා දෝලන කාලය කියලා. එතකොට සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? එක තප්පරයක් තුල මෙයා කීපාරක් මෙහෙට ගිහිනවා. එක දෝලනයක් කියලා කියන්නේ එකක් කියලා කියන්නේ මෙයාගේ දෝලන එකක් කියලා කියන්නේ සම්පූර්ණ අංශ මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එනවා. එක තප්පරයක් තුල මේ වගේ සම්පූර්ණ මෙහෙට ගිහිල්ලා මේ වගේ සම්පූර්ණ චලිත කීයක් කරනවද? ඔන්නක තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒ සංඛ්‍යාතය කියන එකත් මම highlight කරගන්නවා. මොකද්ද විස්තරය කියලා කියන්නේ? විස්තරය කියලා කියන්නේ මෙන්න මේ දෝලන කේන්ද්‍රේ ඉඳන් මේ වස්තුව ගමන් කරන උපරිම දුරක් තියෙනවනේ. ඒ උපරිම දුරට කියන නම තමයි විස්තරය කියලා කියන්නේ. උපරිම දුරක් තියෙන උපරිම දුරට කියන නම තමයි අපි විස්තරය කියලා කියන්නේ. හරි. එතකොට දෝලනයක් කියන්නේ මොකක්ද? මෙහෙම කේයියා මෙහෙටන්ට ආවා මෙතනට ගියා මෙතනට එන චලිත ලක්ෂණ තමයි දෝලන චලිතයක් කියලා දෝලනයක් කියලා කියන්නේ. ආවර්තකාරය කියලා කියන්නේ මෙහෙට ගිහලා ඒ සම්පූර්ණ දෝලනයක් කියන ගතන කාලයට තමයි ආවර්තකාරය කියලා කියන්නේ. සංඛ්‍යාත කියලා කියන්නේ එක තප්පරයක් තුල ඒ වගේ දෝලන කීයක් කරනවද ඒක තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. හරි. ඒ වගේම විස්තරය කියලා කියන්නේ මේ දෝලන කේන්ද්‍රය ඉඳන් මේ වස්තුව යන පුළුවන් උපරිම දුර කොච්චරද කියන කාරණේ. තරොත් දාන්න ලියන්න.
කරොත් දාලා යන්න. සිරස් වෘතයක සිරස් වෘතයක සිරස් වෘතයක නියත කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන සිරස් වෘතයක නියත කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන සිරස් වෘතයක නියත කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන අංශුවක හැවණැල්ලේ චලිතය සලකමු. 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 හරි. අපි තාම මෙලෝ දෙයක් ලොකු දෙයක් කරේ නෑ. හොඳේ. මොකද අපි කරේ? අනුවර්තය චලිතය කියන්නේ මොකද්ද? මෙහෙම පැද්දෙන එකට. සරල අනුවර්තය චලිතය කියන්නේ මොකද්ද? මෙහෙම පැද්දෙනකොට දුරත් එක්ක එයාගේ බලය වෙනස් වෙනවා. ඒක තමයි සරල අනුවර්තය චලිතය කියලා කියන්නේ. ඊට පස්සේ මේකේ ලොකුට තමයි හිතන්න එපා කිව්වා. ඒක ගැන අපි ඕනේ නැහැ කතා කරන්න. උදාහරණයක් තමයි සරල අනුවර්තය චලිතයකට මෙහා මෙහෙට ගිහලා මෙහෙම එකට. හරිද? ඊට පස්සේ වචන තුනක් කතා කරා. දෝලනයක් කියන්නේ මොකද්ද? මෙහෙට ගියා මෙතෙන්ට එනකොට තමයි ඒක දෝලනයක් කියලා කියන්නේ. දෝලන කාලයක් කියන්නේ මොකද්ද? එහෙම චලිතය සිදු කරන ගතන කාලය. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? එක තප්පර ඇතුළේ ඒ වගේ චලිත 30ක් කරනවා. අන්තිමටම මොකද්ද? විස්තරය කියන්නේ මොකද්ද? මේ දෝලන කේන්ද්‍රය ඉඳන් මෙහා ගමන් කරන උපරිම දුරට තමයි අපි විස්තරය කියලා කියන්නේ. සරල දෙයක් තමයි කරේ. මේකත් සරල දෙයක්. හරි. අන්න බලන්න. බයලේවා වෘත්ත චලිතය නෙමෙයි කතා කරන්නේ මම මේ. වෘත්ත චලිතය නෙමෙයි මේ කතා කරන්නේ මොනවාද එහෙනම් බය වෙන්න එපා. මෙන්න මෙතන අංශුවක් තියෙනවා. හරි මෙන්න මෙතන අංශුවක් තියෙනවා. මේ කේන්ද්‍රය හරි රවුමැද ගණන් ගන්න එපා රවුමැද ඔයගොල්ලෝ හොම්වර්ක් එකක් දෙනවා තියෙනවා. හරි. එතකොට මේ අංශුව නියත කෝණික ප්‍රවේගයෙන් මේ රවුම ගමන් කරන මේ පැත්තට. හරි මෙන්න මෙතන ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා යම් මොහොතක මෙතනට එනවා. ඊළඟ මොහොතේ මෙතනට එනවා. ඔන්න ඔය විදිහට මෙයා රවුම ගමන් කරනවා මෙහෙට එනවා. මෙහෙට එනවා. මෙතනට යනවා. මෙහෙම සම්පූර්ණ කරනවා රවුම. හරි. ඕන පොඩි එකකට තේරෙනවා. හරි මම මොකද කරන්නේ? මම පොඩි අමුතු දෙයක් කරනවා. මොකක්ද දන්නවද? මම ටෝච් එකක් අරගෙන
මෙයා මෙහෙම වටේ කරගෙනකොට මේ ටෝච් එක කරන් ටෝච් එක මේ උඩින් අල්ලනවා. මෙහෙම. මේකට උඩින් මට තව පෙන්නන්න බෑ. මෙතන උඩින් මෙහෙම අල්ලන ටෝච් එක. එතකොට මොකද වෙන්නේ? මේ අංශුවේ හෙවණැල්ල බිම පොළොවට අඩනවා නේද? මේ තියෙන පොළොව. මේ තියෙන පොළොව. මේ ඇඳ තියෙන පොළොව. හරි. දැන් උඩේ ඉඳන් ටෝච් එක ඇල්ලුවොත් එහෙම මට පේනවා ටෝච් මේ වස්තුවේ හෙවණැල්ල මෙතන වැටෙනවා. එතකොට මේ වස්තුව ගමන් කරනකොට හෙවණැල්ලක් ගමන් කරනවා. අතර පොඩ්ඩක් හිතලා බලන්න මේ හෙවණැල්ල මොන වගේ චලිතයක් වෙන්නයිද? මේ උදාහරණයක් වගේ කතා කරන්න. මේ වස්තුවේ මෙන්න මේ රවුමේ මේ වස්තුව ගමන් කරන ඒකාකාර ප්‍රවේගය. මම මේ යන ගමන් ටෝච් එක කරන් ටෝච් එක උඩින් ඇල්ලුවට පස්සේ මේ වස්තුවේ හෙවණැල්ල මෙතන හැමතිස්සෙම වැටෙනවා. එතකොට මේ හෙවණැල්ල මොන වගේ ගමන් කරයිද? මෙන්න මේ හෙවණැල්ල හරියටම සරල අනුවර්තී චලිතයක් පෙන්වනවා. හරියටම සරල අනුවර්තීය චලිතයක් පෙන්වනවා මේ හෙවණැල්ල. ලෝක MMC එක ප්‍රශ්න කරලා තියෙන තරක් ඉඳන් මම කිව්වේ. හරි. සැරින් සැරේ මේක ප්‍රශ්න කරලා තියෙනවා අපේ. ඒ වගේම යම් භාවිත සඳහා මේක අරන් තියෙනවා. හරි. ඊටම දැන් මෙතන තියෙන අවස්ථාවක් කියලා උඩේ ඉඳන් ටෝච් එක ගමුවොත් එහෙම මෙයාගේ හැවණැල්ල මෙතනට වැටෙන්නේ. මෙන්න මෙතන හැවණැල්ල තියෙනවා. එතකොට මේ අවස්ථාව ටිකට මෙහෙට යනවා ඉඳන් මේ හැවණැල්ල ටිකට මෙහෙට එනවා. මම ගන්නම් පොඩි නම් මේ අවස්ථාව ගන්නම් මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව ගන්න ඔන්න හොඳට හැඩ පේනවා ඒක. හරි මේ අවස්ථාව. ඒක ලොකුවට බලා ගන්නකො. මේ අවස්ථාව. ඔන්න උඩ තියෙන අවස්ථාව. හරි. මේ අවස්ථාවේ තියෙන කෙනා තමයි යටට හැවණැල්ල වෙන්න තියෙන්නේ. මට ටෝච් එක උඩින් ගහපු නිසා. අන්නේ පාඩක විරුද්ධත්වයක් නැහැ ඉතින් ලස්සනට. ඒතර ඔයා දන්නවා මම ගන්නම් මෙතන මෙන්න මේ වටාන මෙන්න මේ වටානේ මේක මේ ගමන් කරන එහාට යනවා. මෙන්න මේ මැද තියෙන අක්ෂය වටානේ මෙන්න මේ වස්තුව මෙහාට වෙලා ගමන් කරන යනවා. එහෙනම් මම කියන්නේ මෙතන තියෙන දුර x කියලා ගන්නවා. හරි. හොඳට බලා ගන්න. මෙතන ඉඳන් මෙතන තියෙන දුරත් උතර x බවට පත් වෙනවා. මෙතන තියෙන දුරත් x බවට පත් වෙනවා. මම කේන්ද්‍රයට ඉඩක් ගහනවා. මම කේන්ද්‍රයේ තියෙන මෙතනනේ. මම කේන්ද්‍රයට ඉඩක්. ඉතින් ඇදයි ගණන් ගන්න එක. අන්න ඉතින් එකක් දෙනවා. ගැහුවට පස්සේ මේ ඉර යම් කෝණයක් ආපාදනය කරනවනේ. මම ගන්නම් මෙතන ආපාදනය කරන කෝණය θ කියලා. මෙන්න මේ කෝණය. ඒ θට සමාන නේද මෙන්න මේ කෝණය. ඒ θට සමානයි මෙන්න මේ කෝණය. හරි. ඔයා දන්නවා වෘත්ත චලිතයේ යෙදෙනකොට කේන්ද්‍රයේ පැත්තට තමයි ත්වරණය තියෙන්නේ කියන එක ලබම තමයි කේන්ද්‍ර අபிසාරී ත්වරණය කියලා කියන්නේ. මේ බය වෙන්න එපා මේවා නෝද? තමයි ලෙසි බලනවා. මම ගන්නම් කේන්ද්‍රයේ පැත්තට මෙයාගේ ත්වරණය තියෙනවා කියලා. හරි මේ කියන්නේ තියෙන කේන්ද්‍රය පැත්තට ත්වරණය තියෙනවා කියලා. ඔන්න කේන්ද්‍රයේ පැත්තට තමයි මෙයාගේ ත්වරණය තියෙන්නේ. මම AR කියලා ගන්නවා. එහෙනම් මම දැන් මෙයත් යම් තොරණයකින් ගමන් කරන්නේ. දැන් හෙවණැල්ලත් යම් තොරණයකින් ගමන් කරන්නේ. මම කියන්නම් හෙවණැල්ල මේ පැත්තට ඒ තොරණයකින් ගමන් කරනවා කියලා. එහෙනම් මේ කේන්ද්‍ර අපසාරී තොරණය මම විභේදනය කරනවා. කෝණය පැත්තට විභේදනය කළොත් කෝණයෙන් විභේදනය කළොත් sin. එහෙනම් AR sin theta නේද මෙයාගේ මේ පැත්තට තියෙන ත්වරණය බවට පත් වෙන්නේ. ඒ ත්වරණය සමානයි නේද මේකේ ත්වරණයට.
හරි ඊට පස්සේ ඔයාලට මතකද අපි වෘත චලිතයේදී කේන්ද්‍ර අපිසාරී ත්වරණය කතා කරේ කොහොමද? කේන්ද්‍ර අපිසාරී ත්වරණයට සමීකරණ ලියුම මතකද ඔයාලට? සමීකරණ ලියුම මතකද? මොකක්ද සමීකරණය? මොකද්ද? මම ගන්නම්කෝ මෙයාගේ අරයට මොනවද උත්තර? අරය කියන්නේ කවුරු කියලා ගමු අපි ගමු. මම ගන්නම් මෙයාගේ මේ වෘත්තයේ අරය කැපිටල් A කියලා. වෘත්තයේ අරය කැපිටල් A කියලා ගන්න. මේ කොටස කැපිටල් A කියලා ගන්න. මේක ඔයගොල්ලෝ මතකද? මෙන්න මේක. කොතනද ලියන්නේ? කොහොමද ලියන්නේ? බලන්න. A සමානයි v වර්ග r. පොඩ්ඩක්. කැමති විදිහකට මම ලියන්නම් කේන්ද්‍ර අභිසාරී ත්වරණේ A සමානයි ඔමේගා වර්ග r. මේ මෙතන ඔමේගා කියලා ඉස්සෙල්ලා කතා කරපු ඔමේගා සමානයි. එහෙනම් මෙයාගේ අරය කියන්නේ කොච්චරද? A නේ. එහෙනම් මෙතන මම A කියලා දාන්න. එහෙනම් කේන්ද්‍ර අභිසාරී ත්වරණය ඔමේගා වර්ග වාරයක් A sin θ. ආමේ සුජු කෝණය ත්‍රිකෝණය මෙතන. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කර්ණය කියන්නේ අරය සම්මුඛ පාදයේ මෙයා. මෙයාට සමානයි. එහෙනම් x බෙදීම A සමානයි A ට. මේ A ට මේ A කැපෙනවා. එතකොට මට උත්තරයක් එනවා A සමානයි. මට උත්තරයක් එනවා A සමානයි. ඔමේගා වර්ග වාරයක් x. අපි මෙතන ඍණ ලකුණක් දානවා. ඍණ දාන්න හේතුව මම තඩික කාලේ තඩි දවස කියලා කියන්නම්. හේතුව තමයි නම් මම දැන් කියන තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න. මෙයා මෙහෙට ගමන් කරනකොට දැන් හිතන්න මේ වස්තුව මෙහෙට ගමන් කරනකොට ත්වරණය මේ පැත්තට තියෙන්න පුළුවන්. ඒතර චලිත දිශාවට විරුද්ධව ත්වරණය තියෙන්න පුළුවන්. ඒ යම් යම් අවස්ථාවල ගැලපෙන තමයි ඍණ දාලා තියෙන්නේ. මේක ගැන හිතන්න එපා වැඩි. හරි. මම මොකද්ද මෙච්චර මහන්සිලා ගත්ත සමීකරණය. මේ ඔප්පු කිරීමක් කරේ මේ ඔප්පු කිරීමක් කරේ මේ ඔප්පු කිරීම වලට පුළුවන් නම් මත තියන්න හොඳයි. නැත්තම් ලොකුට ඕනේ නැහැ. කොහොමවත් මම ලොකුට මේව මත තියන් ඉන්නේ නැහැ. හරි. එතකොට ඔයාට නංගි මල්ලි යම් චලිතයක් සරල අනුවර්තීයයි කියලා පෙන්න ගන්න ඕන නම් ඔයාට කියනවා අන්න අරයා සරල අනුවර්තීය කියලා පෙන්නන්න. මෙන්න මේ චලිතය සරල අනුවර්තී කියලා පෙන්නන්න නම් ඔයා කෝ කරන්න ඕනේ? මෙයාගේ චලිතයට අදාළ දත් එකතු කරලා එයාගේ චලිතය A සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාර සමීකරණයක් වෙනවා කියලා ඔයා පෙන්වන්න ඕනි. අන්න ඒකටයි මම මේක දිගට මෙන්න මේක කතා කරේ. මේ ටික මතක තියාගන්නවත් අවශ්‍ය දෙයක් නැහැ. හරි. නමුත් මේක යම් අවබෝධයක් තියෙන්න ඕන. මේක කරනවා හිත ඉස්සරහට පය වෙන්න එපා. මතක තියාගන්න මේක වැදගත් කාරණාවක් තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක එවනැල්ල සරල අනුවර්තී චලිතය සිද්ධ කරනවා. ඒ වගේම යම් චලිතයක් සරල අනුවර්තී කියලා පෙන්වන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයා යාව A සමාන ඍණ ඔමේගා වර්ග x ආකාරයට හදා ගන්න ඕනි. හරි මේක ඇතුළේ මේක ලියන්න. අර පොඩ්ඩක් ඔළුවේ තියාගන්න හොඳේ. දැන් හිතන්න දැන් කේන්ද්‍රයේ තියෙන වස්තුවක් කිව්වොත් එහෙම අපිට ඔළුවේ තියන්න එහෙනම් වෘත්ත චලිතයේ කැරකෙනකොට එහෙනම් මෙයා උඩින් මැත්තේ. මේ හරිය අංශුවක් තියෙනකොට එහෙනම් මෙයා මෙහෙට පල්ලෙහාට බහිනකොට මෙතෙන්ට එන්න පුළුවන් එක්ක නැති. මෙතන උපරිම අක්ෂය මෙතන ආයෙත් මෙතන ඉඳලා කියන ආයෙත් කැරකිලා එනකොට වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ චුට්ටක් මේකත් පොඩක් කම්පෙයාර් කරන්න කිවෙන්න ඕනේ. දැන් මෙතන අංශුවක් තියෙනවා අපි තෝරලා කල්පනා කරනවා එක්ක මෙතන හරි තියෙන්න පුළුවන්. ඒක මම දන්නේ මෙයා මේ අංශුව මෙහෙට යනවා නම් මෙතන. මේ අංශුව මෙහෙට යනවා නම් මෙතන. අන්න ඒ වගේ පොඩ්ඩක් මේකයි ගලප ගන්න පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනේ. හේතුව තමයි මෙන්න මේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණයත් එක්ක අපි ඉස්සරහට ගණන් තියෙනවා.
ඒ හින්දා මෙයා කොතනද ඉන්නේ මෙතන කිව්වොත් ඔයාට යම් හැකියාවක් තියෙනවනේ මෙයා කොහෙද ගමන් කරන්නේ මෙහෙට නම් එහෙනම් මෙයා ඉන්නේ මෙතන. මෙයා මෙහෙට ගමන් කරනවා නම් මෙයා ඉන්නේ මෙතන. හරි? එතකොට කේන්ද්‍ර අප සහ ආපාදනය කරන කෝණය කියලා කියන්නේ මේ වගේ දෙයක්. ඒක බය වෙන්න එපා ඉස්සර කරගන්න. දැන් මේ කියවන්න. හරි මේක නම් මාර බේසි සමීකරණ කීපයක් තියෙන සමීකරණ කීපට ආදේශ ගන්න විතරයි තියෙන්නේ. මේක නෝ පාඩම් හඳුන්වා දෙන්න බෑ එහෙම දැන් තියනවා කියලා. ඒක තමයි මේ කරන්නේ. හරි. පොඩි ප්‍රස්තාවයක් අඳින්න ප්‍රස්තාවයක් එක්ක ඔයාට යම් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ලියන්න චුටි මාතෘකාවක්. සරල අනුවර්තී චරිතයේ යෙදෙන වස්තුවක සරල අනුවර්තීය චරිතයේ යෙදෙන වස්තුවක සරල අනුවර්තීය චරිතයේ යෙදෙන වස්තුවක විස්ථාපනය සරල අනුවර්තී චරිතයේ යෙදෙන වස්තුවක විස්ථාපනය ඒක තමයි මාතෘකාව. එන්න අපිට හම්බෙන පළවෙනි සමීකරණය. මේකත් පළවෙනි සමීකරණ. නමුත් මේකත් මම දැන් මේකත් සමීකරණයක්. හොඳයි. ඔන්න අපිට නිල වශයෙන් හම්බෙන පළවෙනි සමීකරණය මේක තමයි. ඔන්න දැන් මෙතන තමයි අංශවර සරල අනුවර්තිතයට එන්නේ. මෙහෙට ගමන් කරනවා. හරි. මෙහෙට ගමන් කරනවා. මෙන්න මෙතන ගමන් කරනවා. හරි ඔන්න මෙතන ගමන් කරනවා. හරිද? හරි. එතකොට දැන් හිතන්නකෝ දැන් මෙයා වංශුව ඉන්නේ මෙන්න මේ වගේ තැනක් කියලා. මම මේ ටික මකන්නම්. දැන් මේ මොහොතේ අංශුව ඉන්නේ මෙන්න මෙතන. මේ මොහොතේ අංශුව ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. එතකොට මේ අංශුව මෙතනින් ඉඳන් උපරිමයෙන් මෙතනට යන්න පුළුවන්. ඒ දුරට ගෙන්න මොකද්ද? ඒ දුරට ගෙන්න මොකද්ද? මෙතන ඉඳන් යන්න පුළුවන් උපරිම දුරට ගෙන්න මොකද්ද? මේ දුරට කියන්න මොකද්ද? විස්තාරය. පොතනම විස්තාරය. මම විස්තාරය කැපිටල් A කියලා ගන්නවා. හරි. එතකොට විස්තාරය. එතකොට දැන් මෙයා ඉන්නේ අපි හැම මිනිමම් වලින් මේ දෝලන කේන්ද්‍රය ඉඳන් මෙන්න මේ කේන්ද්‍රය ඉඳන්. දැන් මෙයා ඉන්නේ මෙතන y දුරකින් හිතන්නකො. මෙයා ඉන්නේ දැන් මෙතන y දුරකින් හිතන්නකො. අපිට සමීකරණයක් තියෙනවා. මෙයා මේ මොහොතේ ඉන්න දුර හොයන්න y සමානයි a sin omega t. මෙන්න අපේ සමීකරණය. y සමානයි a sin omega t. මේක කටපාඩමේ තියෙනවා. හරි මේක කටපාඩමේ තියෙනවා කොහොමද? y සමානයි a sin omega t. එතන මෙතනින් තමයි මනින්නේ. එතන දෝලන කේන්ද්‍රය තමයි මෙයාට කියන්නේ දෝලන කේන්ද්‍රයේදී කිසිම විස්ථාපනයක් නැහැ බිඳුවයි. එතකොට මෙහෙට යන්න මෙහෙට යන්නකෝ මෙහෙට යනකොට තමයි y ඇති වෙන්නේ. ඒක හොයන්න පුළුවන් a sin omega. ඒක කල්පනා කරන්න එපා. අයියෝ sin omega ට මෙහෙම දැන් ජීවිත කාලේ තාම හදලා නැහැ මෙච්චර අමාරු දෙයක් අපි. මොකද මේ sin නැතුව omega ටික පද දෙකක් ගුණිතයක්. කොහොමදයි මේ ගුණිතයක් අපි හොයන්න කොහොමද ඇතුළේ? බය වෙන්න එපා. මේක ලොකු දෙයක් නෙමෙයි. ඕකට මේක සුළු වෙන දේ තමයි දෙන්නේ. හරි? මෙහෙම තමයි විස්ථාපනය හොයන්නේ. මම මේ එයාගේ චරිතේ ප්‍රස්තාරය නිර්මාණය කරොත් එහෙම.
මෙයාගේ මේ චලිතයට ප්‍රස්ථාර නිර්මාණය කරන විස්ථාපනයත් එක්ක මම චලිතය නිර්මාණය කරනවා මෙයාගේ මේ චලිතයට අදාළ ප්‍රස්ථාර නිර්මාණය කරනවා විස්ථාපනය සමග මොකද වෙන්නේ දැන් ඕගොල්ලෝ නම් දැන් මතක් වෙන්න ඕන පරණ දේවල් මොකද වෙන්නේ මෙයා කේන්ද්‍රයෙන් පටන් අරගෙන මේ ඒ පැත්තට එන්න මොකද වෙන්නේ මන්දරයෙන් ගමන් කරනවා ඊට පස්සේ එන්න තොරණයෙන් මෙහෙට එනවා ආයෙත් එන්න මන්දරයෙන් මෙහෙට ගමන් කරනවා ආයෙත් එන්න තොරණයෙන් ගමන් කරනවා මතකද මේවා මේ විස්ථාපන කාල ප්‍රස්ථාරණ පුරු ප්‍රස්ථාරය හඳුන්වන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරණ නෙමෙයි ඒක පුරු එකක් එතකොට මොකද වෙන්නේ මම දැන් අදින්නේ විස්ථාපනයේ කාලයත් එක්ක පටන් ගන්නෙ මෙතනින් පටන් ගන්නවා මෙතන විස්ථාපනයේ බිඳුව එන විස්ථාපනයක් තියද නැහැ විස්ථාපනයක් නැහැ හරි ඔන්න දැන් අර රවුමත් එක්ක හිතන්න කලින් කතා කරමු රවුම හිතන්න ඔන්න මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගියා එතකොට අර රවුමේ නම් හරිද හිතන්නකෝ මෙතනින් පටන් ගන්නවා කියලා මේ දෝලන කේන්ද්‍රය මෙතනින් පටන් ගන්නවා කියලා හිතන්නකෝ එහෙනම් මෙයා මෙතන මෙතෙන්ට යනවා කියලා කියන්නේ මෙයා මෙතන මෙතෙන්ට ආවා මෙයා මෙතන මෙතෙන්ට ආවා කියලා කියන්නේ මෙයා මෙතන මෙතෙන්ට ආවා මෙයා මෙතන මෙතෙන්ට ආවා කියලා කියන්නේ මෙයා මෙතන මෙතෙන්ට ආවා මෙයා මෙතන මෙතෙන්ට ආවා කියලා කියන්නේ මෙයා මෙතන මෙතෙන්ට ආවා දැන් ගානට කරගන්න එතකොට දැන් මම කතා කරන්නේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට මොකද වෙන්නේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට මොකද වෙන්නේ කේන්ද්‍රය කොච්චර ආපාතනය වෙනවද අංශක 90ක් ආපාතනය වෙන බය වෙන්න එපා මට ප්‍රස්ථාරය දෙන්න පුළුවන් ආසන්න වශයෙන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් හදන්න පුළුවන් මගේ ප්‍රස්ථාරය මෙන්න මේ ප්‍රස්ථාරය හරි ඔන්නක තමයි සරල අනුවර්තී චලිතය දෙන වස්තුවක් කාලයත් සමග විස්ථාපන බලන්න මෙහෙට යන්න විස්ථාපනය වැඩි වෙනවා මෙතන මෙතෙන්ට යනකම් විස්ථාපනය වැඩි වෙනවා හරි විස්ථාපනය වැඩි වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ආයෙත් මෙයා මෙහෙට හැරිලා මෙහෙට එනවා එතකොට විස්ථාපනය එන්න අඩු වෙනවා එතනින් පස්සේ වෙන පැත්තට විස්ථාපනය මෙහෙට යනවා මේ පැත්තට විස්ථාපනය වැඩි වෙනවා ආයෙත් හැරිලා මෙහෙට එනවා දැක්කද හරි එතකොට මෙන්න මේව තමයි විස්ථාපනයේ කාලය සමග වෙනස් වෙන්නේ. එතකොට චුට්ටක් මේක පොඩ බලන්න. මෙතනින් පටන් අරගෙන මෙතනට යනකොට කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙතනට යනවා කියලා කියන්නේ මෙතනින් පටන් අරන් මෙතනට යනවා කියන්නේ නේද? එහෙනම් මෙයාගේ කේන්ද්‍රය කොච්චරකින් ආපාතනය වෙනවද? මෙහෙම තිබ්බෙක් කෙනා මෙහෙම හැරෙනවා. කොච්චරක් හැරුණාද? අංශක 90ක් හැරෙනවා. එහෙනම් මෙතන කෝණය බැලුවොත් එහම අංශක 90ක් වගේ තියෙනවා. පයි බෙදීම දෙක මේක ලොකුට ඕනේ නැහැ නිකන් පොඩි අදහසක් තියාගන්න. ඒක ඕනේ නැහැ කොහොමද? පැටලගෙන ඉඳන් යනවා ඔයගොල්ලෝ. කොහොමද මෙතන අපි ලියමු ආසන්න වශයෙන් පයි බෙදීම 2යි මෙතන 5 මෙතන 3යි 5 බෙදීම 4යි මෙතන 2යි 5 දැන් ලියා ගන්න පස්සට තේරෙයි වань පොතේ ලියු එකේ. ඒතර දැනගත්තේ යුතු මොකද්ද? දෝලන කේන්ද්‍රයේදී තමයි අපි මිනුම් ගන්න. එහෙනම් දෝලන කේන්ද්‍රයේ විස්ථාපනයේ බිඳුවයි. කාලය ගත වෙනවත් එක මේක මෙහෙම අදින්නේ. ඔයාලට මේ ප්‍රස්ථාර කුරුකුරුදු ගතියක් පේන්න ඕන. සයින් ප්‍රස්ථාරය මෙතන තියෙන. එහෙනම් සයින් ප්‍රස්ථාරයක් කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක් කියලා. හරි. එහෙනම් මේක ගැඳ ගන්න, මේක අඳින්න, මේක ඇඳ ගන්න. ඒවොන් තේරෙන්න ඕන අපි යාන්ත්‍ර විද්‍යාව අවුරුද්දක් දෙක නැත්තා. ඒකකහාමාන අවුරුද්දක් දෙක නැත්තා. ඒකකමාන මේ. ඒකකහාමාන යාන්ත්‍ර විද්‍යාවයි අවුරුද්දක් දෙක ගත්තා. හරි. දැන් ඒවා පටකාල දැන් මෙයාට අපි ආදේශ කරමු. දැක්කද? මේ සයින් ප්‍රස්ථාර මේවා දැන් හුරු යෝගවලට කියපුවා. දැන් මාස 3-4 කලින් මට සයින් ප්‍රස්ථාරය කියලා දෙන්න ගියොත් පිස්සු හැදෙනවා. මේක දැන්
ඊට පස්සේ ලියන්න දැන් අපි මේ මොකද දෙන්නේ කාලය සමග විස්ථාපනය දැන් මා දිනවා කාලය සමග ප්‍රවේගය ලියන්න මාතෘකාව සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක प्रवेगे सरल अनुवर्ती चलित देන වස්තුවක ප්‍රවේගය අපිට හම්බුනේ දෙවෙනි සමීකරණය තමයි මෙතනින් හම්බෙන්නේ මෙතන අපි කතා කරන්නේ ප්‍රවේගය ගැන හරි මේ ටික මෙහෙම තමයි. ඕන ටික වෙනස් වෙන්නේ නැහැ. අංශක 90 අංශක 90 180 270 වෙනස් වෙන්නේ නැහැ. 90 මේක වෙනස් වෙන්නේ නැහැ. මෙතන අංශක 360ක් තියෙනවා මෙතන. ඔන්න අපි හොයන්නේ දැන් මෙයාගේ ප්‍රවේගය. දැන් මෙතන මෙහෙට ත්වරණය වෙලා මෙතන ආයෙත් මෙතන මන්දනය වෙලා මෙතන ත්වරණය වෙලා ආයෙත් මන්දනය ත්වරණය ඔහොම සිද්ධ වෙන්නේ. හරි. දැන් මෙයා සලවනවද මෙහෙම ගමන් කරනවා යම් ප්‍රවේග තියෙනවනේ ඔන්න ප්‍රවේග තමයි වෙනස් වෙන අතරේ අපි අදින්නේ හරි හරි අපේ සමීකරණයක් හම්බ වෙනවා v සමානයි a ඔමේගා cos ඔමේගා t කියලා වන් සමීකරණේ v සමානයි a omega cos omega t හරි මේක තමයි සම්බන්ධය. අතන චුට්ටක් බලන්න මෙයාගේ ප්‍රවේගය කොහොම වෙනස් වෙයිද? ඔන්න දැන් මෙතන තමයි මෙයා චලිතය පටන් ගන්න. ඉහළ ප්‍රවේගයෙන් පටන් ගන්න එන්න තමන්ගේ ප්‍රවේගය අඩු කරලා මෙහෙට ගමන් කරනවා. මතක ගන්නේ චලිතය. කොහොමද? ඉහළ ප්‍රවේගයෙන් පටන් ගන්න ගමන් කරනවා. එහෙනම් මෙතෙන් ඉච්චලලා ආයෙත් හරිලා මෙහෙට ඇවිල්ලා මෙතෙන් ඉතාමත් වැඩි වේගයක පාට මෙහෙට යනවා. එහෙනම් ඉහළ ප්‍රවේගයෙන් පටන් අරගෙන මෙහෙම යන්න ඕන ප්‍රස්ථාරය. sorry. මේව ගා ප්‍රස්ථාරය එනවනේ. එන්න වෙන්න. මේක තමයි අපේ චලිතය. බලන්න පොඩ්ඩක්. මෙතනින් පටන් ගන්න ඉහළ ප්‍රවේගයකින් මෙතන මෙහෙට මේ කොනටම ගියාට පස්සේ සරල අනුවර්තයත් මෙහෙම මෙතන දිනනවා මෙහෙන් පැත්තෙන් මෙහෙට ගියා. ඊට පස්සේ මෙහෙන් පැත්තෙන් මෙහෙට යනවා. ඔන්න මෙතනින් පටන් අරගෙන ඉහළ ප්‍රවේගයෙන් පටන් ගන්න මෙහෙට යනවා. මෙතනට ගිහලා ඉච්චර වෙනවා ටිකක්. ගිහලා හැරලා එන්න බෑ. මෙහෙම ගිහලා මෙතෙන් කියලා නැවතිලා ආයෙත් මෙහෙට යනවා. එහෙනම් මෙතෙන්දී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. හොඳට මතක තියාගන්න. සරල අනුවර්තය දෙනකොට දැන් මෙයා සරල අනුවර්තය දෙනවා නම් හරිද? මේ පින් එක. හරි. මෙයා මෙහෙට ගිහිල්ලා නැවතිලා තමයි ආයෙත් මෙහෙට ඇවිල්ලා මෙහෙ පැද්දෙන්නේ. මෙහෙම නැවතිලා මෙහෙම යන්න ඕන අපිට. ඒ අපිට තේරුම් නැහැ නමුත් ඒක තමයි වෙන්නේ. මෙහෙ පැද්දෙනකොට මෙහෙ නැවතිලා තමයි දශම තප්පර වෙලා නැවතිලා මෙහෙට එන්නේ. එතකොට වැඩිම වේගයකට ගන්න මෙහෙ පද්දනකොට ඉතාමත් වැඩි වේගකින් මේ මැද මේ පොයින්ට් එක මේ පොයින්ට් එක ගන්න. මේ මැදම පොයින්ට් එක ඉතාමත් වැඩි වේගෙන් නේද යන්නේ. ඔයාලා මැදින් යනකොට මේ කූර පේන්නේ නැහැ. නමුත් මේ මොන බලන්න කූර පේන්නේ නැහැ මැදින් යනකොට. නමුත් මේ උඩට ගිහින් නවතිනකොට මේ හරියට කූර පේනවා. නමුත් මේ හරියට කූර පේනවා නේද බලන්න. එහෙම වෙන්නේ නැත්තේ මේ මෙතෙන් තමයි ඉහළම ප්‍රවේගයෙන් යවන්නේ. මෙතෙන් තමයි පොඩ්ඩක් නැවතිලා වගේ එන්නේ. එහෙනම් ප්‍රස්ථාරය දෙනොනේ මේ විදිහට.
එහෙනම් මෙතන මෙතෙන්ට යනවා කියලා කියන්නේ මෙතන මෙතෙන්ට ගියා වගේ. ඒ කියන්නේ මෙන්න මෙතන 5 බෙදීම 2යි අංශක 90යි. එහෙනම් මෙතන 5 මෙතන 3යි 5 බෙදීම 2යි මෙතන 2යි 5. මෙන්න අපේ ඊළඟ සමීකරණය. මෙන්න මේ සමීකරණයෙන් තව සමීකරණයක් ලබා ගන්න. මේ සමීකරණයෙන් තව සමීකරණයක් ලබා ගන්න. පොඩ බලන්න. මෙයාගේ උපරිම ප්‍රවේගය අපි ලබා ගන්නවා. Vmax. Vmax. උපරිම ප්‍රවේගය. කියන්නේ මේ තැනින් තැනට ප්‍රවේගය වෙනස් වෙන මොනවාද උපරිම ප්‍රවේගයේදී හරිද මතක තියාගන්න Vmax වලදී අපිට දාන්නේ a omega විතරයි. Vmax කොතනද තියෙන්නේ? ඔයාලට කිව්වොත් මේ වස්තුව සරල අනුචතේ යෙදෙන වස්තුව දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය හොයන්න කිව්වොත් එහම ඔයාලට කරන් තියෙන්නේ කෝණික ප්‍රවේගයයි විස්තරය ගුණ කරලා උත්තරයක් දෙන්න. මේක තමයි Vmax හොයන්නේ. හරි දෝලන කේන්ද්‍රයේදී මොකද වෙන්නේ? දෝලන කේන්ද්‍රයේදී cos මෙතන 1යි. දෝලන කේන්ද්‍රයේදී මේක එකක් බාටපත් වෙනවා. එහෙම බලන්න තියෙන්නේ. එහෙනම් මේක විතරයි තුනේ. මේක චුට්ටක් ලියන්න. ඊට පස්සේ ලියන්න. දැන් අපි සමීකරණ දෙකක් කතා කරා. පළවෙනි තමයි කාලයත් සමග විස්ථාපනය කාලයත් සමග ප්‍රවේගය. මෙතන ප්‍රවේගය හොඳයි. මෙතන ප්‍රවේගය. එහෙනම් විස්ථාපනය උපරිම වෙනකොට ප්‍රවේගය අඩු. විස්ථාපනය අඩුම වෙනකොට මෙතන තමයි ප්‍රවේගය වැඩිම. මෙතන තමයි ප්‍රවේගය අඩු. හොඳට. ලියන්න. ඊළඟට කියන මාතෘකාව සරල අනුවර්තී චලිත දෙන වස්තුවක සරල අනුවර්තී චලිත දෙන වස්තුවක සරල අනුවර්තී චලිත දෙන වස්තුවක ත්වරණය සරල අනුවර්තී චලිත දෙන වස්තුවක ත්වරණය යෙදෙන වස්තුවක ත්වරණය. අපේ ඊළඟ සමීකරණය මෙන්න මේක. මොකක්ද සමීකරණය? දැන් මුලින්ම දුන්නා විස්ථාපනය වල සමීකරණ. දැන් දුන්නා ප්‍රවේගය වල සමීකරණ. දැන් දෙනවා ත්වරණය වල සමීකරණ. මොකක්ද සමීකරණය? A සමානයි ඍණ A ඔමේගා වර්ග sin ඔමේගා t. මේක තමයි අපේ විස්ථාපනය හෙවීම සඳහා තියෙන සමීකරණ. ත්වරණය හෙවීම සඳහා තියෙන සමීකරණ. එතකොට මෙයාගේ උපරිම ත්වරණය A max මට හොයන්න පුළුවන් A ඔමේගා වර්ග වලින්. ටික බලන්න. ත්වරණය කොහොමද වෙනස් වෙන්නේ? ත්වරණය කොහොම වෙනස් වෙයිද? පොඩ්ඩක් බලන්න. මෙයාගේ ත්වරණය කොහොමද වෙනස් වෙන්නේ? හොඳට බලන්න. මෙයාගේ ත්වරණය වෙනස් වෙන්නේ කොහොමද? මෙතනදී ඉහළ ප්‍රවේගයෙන් පටන් ගන්නකොට මෙයා මෙහෙට ගමන් කරනවා. හරිද? මෙහෙට ගමන් කරලා මෙතනදී එකපාරටම හැරෙනවා. හැරිලා ආයෙත් මෙහෙට එනවා. ඒතර අපේ ත්වරණය ප්‍රස්ථාරගත කරොත් මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. මෙයා මතක තියෙන්න ඕන හොඳේ. මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. ලස්සනද ගන්න? මෙහෙම ප්‍රස්ථාරයක්.
ඔන්න ඔය ප්‍රස්තාර කැලලක් එන්නේ. අතන හොඳට බලන්න මතක තියාගන්න ඕන දේ තමයි කේන්ද්‍රයේදී මෙතනදී තමයි ත්වරණය මේ බිඳුවයි. මෙතනදී ත්වරණය බිඳුවයි. මෙන්න මෙතනදී මෙතනදී ඩොට් වලදී මොකද වෙන්නේ? ත්වරණය උපරිමයි. හොඳට මතක තියාගන්න මේක පටලවා ගන්න එපා. සරල අනුවර්තී චලිත වස්තුවක ප්‍රවේගය දෝලන කේන්ද්‍රයේදී උපරිමයි. ත්වරණය බිඳුව. පටලවා ගන්න එපා. විස්තරයේදී සරල අනුවර්තී චලිත වස්තුවක ප්‍රවේගය බිඳුවයි ත්වරණය උපරිමයි. පටලව ගන්න එපා. පටලව ගන්න එපා. මොකද කියන්නේ? සරල අනුවර්තී චලිත වස්තුවක දෝලන කේන්ද්‍රයේ ප්‍රවේගය උපරිමයි ත්වරණය බිඳුවයි. මේ ත්වරණය බිඳුවයි. මෙතනදී ප්‍රවේගය බිඳුවයි ත්වරණය උපරිමයි. මේක ඇඳලා බේරුනේ. හරි. අපි කෙටි සටහනක් හදමු අද දවසේ කරමු ටික පොඩ්ඩක්. මම වස්තුවක් ගන්න සරල අනුවර්තී චලිතයේදී. දෝලන බට්ටයක් ගන්න. අර මොනවා ඔළුව වලින් පැද්දෙන බට්ටෝ ඉන්නේ වගේ. බට්ටේ ගත්තොත් එහෙම මෙයා කොහොමද පැද්දෙන්නේ? මෙතන ඉන්න බට්ටා හරිද? මෙයා මෙහෙට පැද්දෙනවා. මෙහෙට ගමන් කරනවා. ගිහිල්ලා මෙතනට එනවා. ඊට පස්සේ ආයෙත් මෙහෙට එනවා මෙතනට. ඊට පස්සේ ආයෙත් මෙහෙට ආපු එක නම් මෙහෙට යනවා. මෙන්න මේ විදිහට යා මෙහෙට පැද්දෙනවා. ඊට පස්සේ ආයෙත් මෙයා මෙතනට එනවා. ඕකනේ පොඩ්ඩක් මම එකම එක උඩ අදින්න කරේ ඉඳ පොඩ්ඩක් ඉඳ තියදී යන්නයි. කලබල වෙන්න එපා ඉතින් ඒකට. දැන් ඉඳ තියදී යන්න කලබල වෙන්න එපා. හරි මෙහෙට ගියා. මෙහෙට ගියා. ඊට පස්සේ මෙයා මෙතනට ආවා. මෙතනට ආවා. ඊට පස්සේ ආයෙත් මෙයා මෙහෙට ගියා. ඊට පස්සේ මෙයා මෙතනට ආවා. මෙන්න අපේ සම්පූර්ණ චලිතය දෝලන චලිතය මේදී. හරි හරිය නිකන් හිතලා බලන්න මම මේක ලොකුවට ඇඳලා මෙයා මෙහෙට පැද්දුනා මෙතෙන්ට ආවා. සම්පූර්ණ දෝලනයක් මේදී මෙතන දෙපෙන්නේ. එතකොට මේක තමයි දෝලන කේන්ද්‍රය. මේක තමයි දෝලන කේන්ද්‍රය. හරි. එතකොට දෝලන කේන්ද්‍රයේදී y කියලා ගත්තේ ගමන් කරන දුර. එතකොට මෙතනදී y තියනවද මෙයාට? නෑ. y සමානයි බිඳුව. මෙයාගේ ත්වරණයක් තියනවද? නෑ. මෙතන ත්වරණය බිඳුවයි. මෙයාට ප්‍රවේගයක් තියෙනවා. ඔව් මෙයාට ප්‍රවේගයක් තියෙනවා. මෙයාගේ ප්‍රවේගය මෙතනදී උඩරිනවා. කොච්චරද?
Vmax ඒක හොයන්නේ කොහොමද? Vmax හොයන්නේ කොහොමද? A omega B. එහෙනම් මෙතනදී මෙයාගේ ප්‍රවේගය මෙන්න මෙච්චර. මෙයා මෙතනට එනවා පැද්දිලා. හරි. මෙතනදී මෙයාගේ විස්ථාපනය කොච්චරද? මෙයා දෝලනකේ විස්තාරය ඉන්නේ. විස්තාරය කියලා කියන්නේ උපරිම දුර. ඒ කියන්නේ මෙන්න මෙච්චර. විස්තාරය කියලා දුරක් ගමන් කරද්දී මෙතෙන් එහාට ගමන් කරන්නේ නැහැ. මෙයාගේ ත්වරණය බිඳුවට නැහැ නේද? එතන තමයි ත්වරණය උපරිම. ත්වරණය උපරිම කියන්නේ ත්වරණය max. A max. කොච්චරද A max කියන්නේ? ඔමේගා වර්ග එන්න කොච්චරද? සමානයි ඔමේගා වර්ග x. එතන ඔමේගා වර්ග x නෙමෙයි. උපරිම max නේ. උපරිම දුර x කියන්නේ a. මෙන්න මගේ උපරිම. මෙයාගේ ප්‍රවේගය නැති බිඳුව. මේ ටිකම තමයි මෙතනටත් එන්නේ. හොඳේ. මේ ටිකම තමයි මෙතනටත් එන්නේ. මේ දත්ත ටික තමයි මෙතනටත් එන්නේ. මේ ටිකම තමයි මෙතනටත් එන්නේ. මම මෙතන තරුවක් දාන්න. මෙතන කොටුවක් අඳින්න දෙනවා. ඒතර මේ දත්ත ටිකම තමයි මෙතනට එන්නේ. මේ ටිකම තමයි මෙතනට එන්නේ. මම හිතනවා දැන් පැහැදිලි කියලා. හරි. මේ දෝලන කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවයි ප්‍රවේගය උපරිමයි. විස්තාරයේදී ත්වරණය උපරිමයි ප්‍රවේගය බිඳුවයි. එයා මෙතෙන් එනකොට මේ කතාවම සිද්ධ වෙනවා. මෙතෙන් එනකොට අර විදිය. මෙතෙන් එනකොට ආයෙත් අර කතාවම නම. හරි. මේක පොඩ ඕගොල්ලෝ කොටුතර වරහන් දාන්න එපා. මේ ටික ඕගොල්ලෝ ලියන්න. මේක සම්පූර්ණ කරගන්න. මේක ලියාගන්න. කොටුතර දාන්න යන්න එපා. ඕගොල්ලෝ මේක ලියන්න. ලියාගන්නකෝ.